උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ සේවය කළ විශ්‍රාමික ගුරු පිරිසක් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2019 වර්ෂයේ මැයි මාස 10 වන දින දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ විශ්‍රාමික ගුරු කේ.ඩී. ලලිතා ගුරු සහෝදරිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා වූ ඥානරත්න හිඳුරංගල මහතා ගෞරවයෙන් සිහිපත් කරනු ලබන අතර පින් ලබාගත හැකි ස්ථානයක සිටී නම් දායකත්වයේ දරනු අය කරනු ලබන්නා වූ සියලු කුසල් අනුමෝදන් වී මේ බියකරු සසරෙන් හැකි ඉක්මනින් මිදේවා. ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සියලු දෙනාගේම මියගිය දෙමව්පිය දූදරු නෑදෑ හිතමිතුරු සෑම දෙනාම ගෞරවයෙන් සිහිපත් කරන අතර ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින සියලුම සත්වයින් කර්මක්ෂය කිරීමේ මාර්ගයේ ගමන් කොට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. දායකත්වයේ දරූ සෑම දෙනාටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවැරදි ධර්ම මාර්ගයේ පහදා දෙන ආදරණීය ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුර්ලභා ඝන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සද්ධර්ම සරණාබිලාසී සදහැවර පින්නතනේ අපට මාතෘකාවක් ලැබී තිබෙනවා. ශන සම්පත්තියේ ඇති මනුෂ්‍ය ආත්ම භවයක් සහ සද්ධර්මයක් ලැබ ඇති සෑම දෙනාටම එහි ඇති වටිනාකම තුළින් කර්මක්ෂය කර ගැනීමට හැකි මාර්ගය පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙන්න මේ මාතෘකාවට ගැලපෙන්නයි ධර්මානුශාසනාවෙහි මාතෘකා පාඨය තබනු ලැබුවේ. පළමුව ඝන සම්පත්තිය කියන එක තේරුම් ගන්න. අංගුත්තර නිකායේ සඳහන් අක්ඛන නම් වූ සූත්‍රය තුල දුෂ්ට වූ ෂණ 8ක් පැහැදිලි කරමින් 9 වෙනි අවස්ථාව ෂණ සම්පත්තිය කියලා පෙන්වලා තිබෙනවා. මේ ෂණ කියන එක තේරුම් ගන්න කලදුටු කල වලයිහ ගන්න කියන අර්ථයෙන්. අපිගේ වලක් දෙනවා එකේ හැමදාම වහිනවා වතුර තියෙනවා. ඉතින් ඉහින්න බෑනේ. ඉහින්න නම් වතුර ඉඩෝරයක් ඇවිදින් උල්පත් හිඳෙන කාලෙක ඉහ ගන්න ලේසියි. ඒකට ඒ වගේ උපමාවකින් ගත්තොත් ඒකට අවශ්‍ය සාධක එකතු වුණන් පස්සේ ඒ වෙලාවට ඒක කරන්න ඕන. ඒ කණං නාදිගච්ඡanti අතිනාමෙන්ති තේ කණං කියලා එක පෙන්ලත් තියෙනවා. මේ ෂණේ නැත්නම් අවස්ථාව නොසලකා හැරියොත් ඒක ඉක්මවා ගියා කියලා කියනවා. ඔබ ඉන්නේ කොතනද? ඔබට සද්ධර්මය ලැබෙනවද? මේ කියන කාරණා දෙක ප්‍රධාන සාධකයි. අක්කන ටික මම විස්තර කරන්න ගන්නේ නැහැ. කෙටියෙන් මතක් කරලා කියන්නම්. බුදුන් ලොව පහළ වුවත් සද්ධර්මයේ දේශනා කොට තිබුණත් එයින් ප්‍රයෝජන ගන්නට තරම් වරම් වාසනාව නැති අවස්ථා 8ක් තමයි මේ අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ. දිව්‍ය ලෝකේ නම් ඇතුළත් කරලා නැහැ. නමුත් රූපාවචර අරූපාවචර භවතල ඇතුළත් කරලා තියෙනවා දීර්ඝායුෂ ඇති අසඤ්ඤතල කියලා. නිර උත්පත්තියත්
තියෙනවා එකතු කරලා. මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදීමක් තිබෙනවා. සද්ධර්මයේ නොපදින රටක ඉපදීමක් තිබෙනවා. ඒ වගේම අංග විකල මන්දබුද්ධික ආදී තමන්ගේ පවතින දුර්වලකම්නුත් එකතු කරලා තිබෙනවා. මේ කියන කාරණා ටික තියෙන අයට බුදුන් ලොව පහළ වුණාට සද්ධර්මයේ තිබුණාට අදාළ කටයුත්තට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාව නැහැ. මේවයින් මිදී මම හිතනවා මේ යුගයේ ගත් කල ඒ කාලේ ಭಾರತයේ හොඳයි නැත්නම් ආසියාතික රටවල් ගොඩක් හොඳයි. නමුත් මේ වසර 2600ක් 700ක් යනකොට විවිධ මතිමතාන්තර ඔස්සේ විකාශනය වූ බුදුදහමක් තමයි හීනයාන මහායාන වශයෙන් ලොව පවතින්නේ. එයිනුත් අඛණ්ඩ ඉතිහාසයක් තුළ ථෙරවාදී ත්‍රිපිටකයේ ප්‍රවේශම් කළා වූ යම් යම් යුගවල භික්ෂුන් වහන්සේලාට අද තරම් මේවා පිළිබඳව කාලය යොමු කරන්න ඉඩක් නොලැබුණත් ග්‍රන්ථ ආරක්ෂා වුණා. ඒ අනුව අපහසුයෙන් හරි හොයාගන්න පුළුවන් ධර්ම ලිඛිත ධර්ම කොටස ලිඛිත ධර්මයක් තියෙන්නේ අපටයි. ඒ අපේ පාරම්පරික මහා සංගරුවන දායක පින්නතුන්ගේ උදව්වෙන් සිව්පස්සේ අරගෙන ධර්මයෙන් වැඩ ගත්තා හෝ නොගත්තා හෝ අනාගත පරම්පරාව වෙනුවෙන් කළා වූ ආයෝජන නැත්නම් ඉතිරිය. ඒක කවදත් ගෞරවයට පාත්‍ර වෙන්න ඕන කාරණාවක්. මොකද ධර්මය බුදුන් වහන්සේ මතු කළා. ඒ විනාශ වී ගියොත් එහෙම ඊට පස්සේ ඊළඟ බුදුරයන් කල් ඉන්න ඕන. ඒ නිසා සංරක්ෂණයේ වී පවතින්නේ කටපාඩමින් හෝ මොක පරම්පරාවෙන් ආපු එහෙමත් නැත්නම් ග්‍රන්ථකරණයෙන් හෝ මේ මිනිස්ලව මේ මිහි තලය තුළ කියන එක නැත්තම් මේ භූමි තලය තුළ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඔය ඇතැමුන් කල්පනා කළාට මේ වෙනත් ලෝකවලට දිව්‍ය ලෝකෙ එහෙම ගිහින් නිවන් දකින්න කියලා සෝවාන් පුද්ගලයෙක් එහි ගියොත් එතන ඉඳීවි. එතනින් එහාට කල්යාණ මිත්‍රය සද්ධර්ම ශ්‍රවණ නිසා අනුගමනීය ප්‍රතිපදාවට යන්න පුළුවන් පහසුකම් ඔවුන්ට නැහැ කියලායි මට වැටහෙන්නේ. එතකොට ග්‍රන්ථ සංරක්ෂණය කරලා තියන්න බාරගත්ත කෙනෙකුත් නෑ මේ වගේ මේවා ගැන හිතන්න ඕන ගැඹුරට. ඒවා ඔස්සේ තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපට ලැබී තිබෙන්නේ මේ අවස්ථාව. ඒ අවස්ථාව මිනිසත් බව ලැබුණහම එක සාධකයක් සම්පූර්ණ වෙනවා. ඉතින් අර ටික අපි විස්තර කරන්නෙත් තාන්නේ නිසා තමයි. මේ ලෝකෙ ඉපදුනාට හරි මේ විශ්වයේ ඉපදුනාට හරි සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය පාර විවර වෙන්නේ නැහැ. සසර ගමන හොඳ කරන්න, සරු කරන්න අවශ්‍ය මංපෙත් විවර වෙනවා. පාපයේ ඔස්සේ ගොස් දුකටපත් වෙන එක තේරුම් ගත්තාම පාපය අතහැර පින ඔස්සේ යන්න. පින ඔස්සේ ගිහින් ලබන සැප කාම සම්පත් විතරයි කියලා හිතුනහම ලෞකික ධානය ඔස්සේ යන්න. ඒ විදිහට භව ගමන සැපවත් කරන්නට මාර්ගයන් බුදුන් වහන්සේ පහළ වෙන විට කාම රූප අරූප භවත්‍රය ඔස්සේ යන්නට අවශ්‍ය මංපෙත් සැලසීලා තිබුණා. නමුත් මේ භවත්‍රය ඔස්සේ යන ගමන ගැන හිතන්න ඕන මේක සුන්දර ගමනක් හෝ ඒ තැනකින් ඉවරන ගමනක් වශයෙන් නෙවෙයි. අසඤ්ඤ තලවල ආයුෂ ඉතා දීර්ඝයි. නමුත් ඔවුන් එතෙන්ට ගිහින් ඉන්නේ තණ්හා අනුසය නම් වූ සසර උපදවන්න හේතු තියෙන ටික යට කරලා ඇරුණාම නැති කරන් නෙවෙයි. හුලංගසා පුරවන ලද බැලුණියක් කල්යාමේදී ස්වභාවයෙන් හුලන් බහිනවා වගේ පෞද් ගෙවිලා ඉවර වෙනවා, පිනුත් ගෙවිලා ඉවර වෙනවා, ධාන කුසලුත් ලෞකිකේවා ගෙවිලා ඉවර වෙනවා. එදාට ආයෙත් පිහිට දෙන්නේ අර තණ්හා අනුසය කියන එක. ඒ නිසා තමයි ඒවංපි තණ්හානුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක් පුනක් කියන ගාථාව කියලා තිබෙන්නේ ඔය රූපී අරූපී ධානලාභීන්ටමයි. මුල උවදුරු නැති තාක්කල් ගහ කොතරම් කැපා හෙළුවත් දලුලන්නාසේ. එතකොට ඒගොල්ලෝ කාම අකුසල කුසල යට කළා, කපලා දැම්මා. නමුත් තණ්හානුසේ ඉවර කරේ නැමුල තියෙනවා. ඒ නිසා ඒ හැම දිනාටම
ආගන්තාරෝ පුනබ්භවං කියන වචන යටතේදී ආපහු පුනර්භවයට එන්න සිදු වෙනවායි කියන එක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ කියන්නේ සංසාර ගමන බුදුවරයෙක් හමු නොවන තාක්කල් පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ, අපාය ඔස්සේ, දිව්‍ය ලෝක ඔස්සේ, මනුස්ස ලෝක ඔස්සේ, බඹල ඔස්සේ සැරිසැරීම. එතකොට සැරිසැරීමේදී ඒ යුගවල දෙවියන් අතර තරමක් සැනසීමක් තිබුණට රූපී අරූපී බඹතලවල දුක් යටපත් වෙලා තිබුණට ඒක කෙලවර නෙමෙයි. අර රූපී අරූපී බඹතලවල අය පවා අපහු හීනපති සංධිවලදී මේ දුගතිගාමී තැන්වලට එන්න පුළුවන් කියන එකයි කියවෙන්නේ. එතකොට දුගතිගාමී තැන්වල උපන්න අයට ලේසියකින් එයින් මිදෙන්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා සසර පිළිබඳව නිමක් නැති සතර පිළිබඳව කෙනෙකුට බියක් වැටහෙන්න ඕන. බියක් ඇති වෙන්න ඕන. බියක් ඇති වුණාම තමයි ඒකේ තියෙන කටුකත්වය සහ ඒකේ නිමන වෙන බව තුළ එයින් මිදීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. මිදීමේ අවශ්‍යතාවය ඔබේ ඇසින් බලන්නත් එපා වැරදි විදිහට. මොකද සසරේ සැප තියෙනවා. එතකොට නිවීම කියන එක හිස් තැනක් දුක් තැනක් විදිහට තේරෙන්න පුළුවන්. එනිසා සද්ධර්මයේ වටහා ගන්න තුළු මේ පෙන්වන නිවීම පිළිබඳව උපකල්පනය කරන්න එපා කල් ඇතිව. මේ වර්තමාන සමාජයේ බොහෝ දෙනා මම හිතනවා ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැත්තා වූ කියන මේ නාම විශේෂණ ටික ඔස්සේ ගත්තාම මරණයෙන් එහා පැත්තට තියෙන නිවන් පොරයක් ගැන තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් මේක මරණයෙන් එහා පැත්තට තියෙන එකක් හෝ මරණය කියන එක වළංගු එකකුත් නෙවෙයි. මේක මිනිසා ලබා ගත යුතු දෙයක්, සාක්ෂාත් කරගත දෙයක්. එතකොට ජීවිතය තුළ සාක්ෂාත් වෙන්නේ. මේක ගැන බලන්න ඕන ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැති කියන අර්ථයෙන් නෙවෙයි. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් නැති. මතක තියාගන්න. එතකොට දුක් නැත්තේ ජීවිතයෙන් එහා පැත්තේ නෙවෙයි, මේ ජීවිතයේදීම. බුදුන් වහන්සේගේ උදාන වාක්‍ය වලින් අරන් බලන්න. කිසියම් පලිබෝධයක් නැති අපි සුවසේ වාසය කරමු කියලා තියනවා නේද කියලා. ක්ලේශ පරිනිර්වාණය කියන එක පත් වුණේ අවුරුදු 35 දී නම් එතන ඉඳලා අවුරුදු 80 දක්වාම ඒ ලබාගත් නිවීම තිබුණයි කියන එක සහ කයාතර දැම්මයි කියලා ඒක නැති වෙන්නෙත් නැහැ. මේ බුදු තත්වයන් තුළ ජීවිතයක් තුළ ලබාගත හැකි උත්තරීතර සැනසීම නිවීම කියන්නේ. ඒක නැතුවම තමයි, ඒක තේරුම් ගන්න බැරුවම තමයි ජීවිතේ බාහිර ලෝකවලත් එක්කලා සම්බන්ධ වෙලා ඒ ලෝකවලට සිද්ධීවලට සම්බන්ධ වෙලා ඒවයින් ඇති කරන්නා වූ පීඩනය මත ආතතිය කියන වචන යටතේදී හැම දිනාටම මේ වගේ පරිසරයක් තුළ නිහඬව ඉන්න කිවට ඉන්න බැරි, හිටියත් ගෙදර අවුල් යවුල් ඇති කරගන්න මහ විශාල අසහනයකට පීඩාවකට පත් වෙන්නේ ඔය සද්ධර්මයේ සරල නැති නිසා, නොදන්නා නිසා. ඒක කොතරම් පීඩාකාරීද කියන එක මේ මොහොතේ යම් යම් පීඩනයන්ට පත්ව ඉන්නා වූ අය තේරුම් ගන්න. නමුත් ඔය පීඩාවම පීඩණයම සද්ධර්මයේ සරණ ගන්නකොට පල්මපල් බොරුවක් බවට පත් වෙනවා. එතකොට ජීවිතය තුළ පවතිනා වූ බාහිර සාධක මත පාලනය නොවන, බාහිර සාධක වලින් අවසන්න බැරි ස්වාභාවික සිද්ධියක් තමයි මේ නිහඬ බව කියලා කියන්නේ. ඒ නිහඬ බව තමයි ස්වභාවයෙන්ම පවතින්නේ. ඒ නිහඬ බව නැති කරගත් එක තමයි පෘථග්ජන මිනිසෙන් වශයෙන් අපි කරලා තිබෙන්නේ. පෘථග්ජන කියන සමාජය කරලා තිබෙන්නේ. අන්නේ නිසා තේරුම් ගන්න වෙනවා මේ අසීමිත ඇහැට පෙනෙන සහ නොපෙනෙන සත්ත්ව කොට්ටාස අතරේ, දෙවියන් අතරේ හෝ නිරිසතුන් අතරේ හෝ මිනිසුන් අතරේ හෝ නැත්නම් තවත් නොපෙනෙන ප්‍රේත භූත සත්වයින් අතරේ අදාළ කර්තව්‍ය කරන්න පුළුවන් සුදුසුකම ඇති අපි. ඒකයි මධ්‍ය මණ්ඩලය කියලා තනක් පෙන්ලා තියෙනවා. මධ්‍ය මණ්ඩලය කියන ඒ කාලේ නම් දඹදිවට එන්න පුළුවන්. නමුත් අපිට අද ගන්න පුළුවන් මේ ප්‍රදේශය කියලා. මොකද මේ ප්‍රදේශයේ සිවස් ගණනාවක් තිස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් සද්ධර්මයේ පිළිබඳව කතා කරලා තිනවා. යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරලා තිනවා. පරපුරෙන්ම
සිතට ලේවලට අර සුදොන් රජතුමා කිව්වත් වගේ ඇටමිදුළු වලට කැවිලා තිබෙනවා යම් මට්ටමක බෞද්ධ සංස්කෘතික සංවරයක්. එතකොට ඒවා ගොඩක් ඒ පිළිබඳව පහසු කාරණයක් වෙනවා ඊට එහාට යන්නට. මේ කරුණ උදව් කරගත්තම අපි ක්ෂණ සම්පත්තිලාභීන්. අර කියපු අඩුපාඩුකම් මොකවත් නැති අපි ඕන කෙනෙක් ක්ෂණ සම්පත්තිලාභීන්. ක්ෂණ සම්පත්තිලාභියා ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද කියන කාරණේ වැදගත් වෙන්නේ නැහැ. සමාජයට එහෙම මතිමතාන්තර තිබුණට සූත්‍ර දේශනාවලට අනුව මහාපදේශනාවලට අනුව ගත් කල යෝධම්මන් පස්සති සෝමන් පස්සති කියන පදේ යෝ කියන අර්ථය අරන් බැලූ කල අර කියන අදහස් ගැලපෙන්නේ. යෝ කියන පදේ පාලියෙන් යොදන යමෙක් කියන්න. යමෙක් කියන එකේ යම් භික්ෂුවක් යම් භික්ෂුණියක් කියලා ඒකේ නැහැ. යෝ භික්ඛු හෝ යෝ භික්ඛුණී කියලා නැහැනේ. එහෙනම් යමෙක් කියන කෙනා ඔබද මමද ස්ත්‍රීද පුරුෂද ඕන කෙනෙක් යමෙක්. අන්න එතනදී මේ වැඩේ සඳහා මේ කටයුත්ත සඳහා මේ ක්ෂණ සම්පත්තිය පාදක වුණාට ඊළඟට උදව් වෙන්නේ සද්ධර්මය කියන එක. සද්ධර්මයේ සරණින් තමයි දුකින් අත මිදෙනවා. සසරින් අත මිදෙනවා සංසාරයෙන් අත මිදෙනවා කියලා කතා කරනවට වඩා හොඳයි දුකින් අත මිදෙන්න. ඔය සසර කියන පදයට මම එකතු කිරීම සාරයි කියන අර්ථයක් දීලා තියෙනවා. එහෙම නැත්නම් සැරිසරණ කියන අර්ථයක් තියෙනවා. සංසරති සන්දාවන්ති කියන පදවල සසරේ බොහොම කල් ඇවිදිනවා කියලා පෙන්වලා තිබෙනවා. ඔය කල්යාණ මිත්‍ර සම්පත්තිය සදහම් හමු නොවන නිසා කියලා. තවත් කරුණ වගේක් පෙන්වලා තිබෙනවා. අපි ඒක වෙනම සූත්‍රයක පැහැදිලි කරමු. එවිට එහෙනම් මේ සදහම් හමුවීම කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න ඕන. මෙන්න මෙතනදී තමයි මේ සමාජයේ පොඩ්ඩක් මන්දගාමී ස්වභාවයක සහ අර්ධගාමී ස්වභාවයක ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම මේ වචන දෙක ඉදිරි ඇයි කියලා කල්පනා කරන්නකෝ. මන්දගාමී ශීඝ්‍රගාමී තියෙනකොට මන්දගාමී වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ ගමනක් තියෙනකොට අර්ධයක් පාවිච්චි කරනවා. දැන් මම දකිනවා තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ නියත මිත්‍යා දෘෂ්ටියකුයි දසවස්තුක සම්මාදිට්ඨියකුයි ආර්ය සම්මාදිට්ඨියකුයි තිබෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වැරදිගාමී එකක්. දසවස්තුක සම්මාදිට්ඨිය අර්ධගාමී එකක්. ආර්ය සම්මාදිට්ඨිය තමයි සම්පූර්ණයෙන්ම නිර්වාණගාමී වෙන්නේ. එනම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය සද්ධර්ම ශ්‍රවණයකට අතහැර දැමිය යුතුයි. දසවස්තුක සම්මාදිට්ඨිය පාදක කොට ගත යුතුයි. නමුත් ආර්ය සම්මාදිට්ඨියට පැමිණිය යුතුයි. මේ සද්ධර්මයේ හමුවීම සද්ධර්මය කියන එක මේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණීමක් වෙන්න වෙනවා. මන්දයත් වෙනත් සූත්‍රවල සඳහන් කරලා තිබෙනවා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන පදේ යටතේ ආර්යයි සසර ඇවිදින්න තියෙන හේතු සේවන සුරුයි අර අපි පෙන්නන නිර්වාණය නම් වූ සැනසීම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් වෙන සුළුයි. එතකොට ඒක සාක්ෂාත් වෙන්නේ ස්ත්‍රියට හෝ පුරුෂයාට හෝ ගිහියට හෝ පැවිද්දට කියලා නෙවෙයි තිබෙන්නේ. ආර්ය සම්මාදිට්ඨිකයාට. එනිසා මේ මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ මොනවා පදනම් කොටගෙනද? දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නේ මොනවා පදනම් කොටගෙනද? ආර්ය සම්මාදිට්ඨිය පවතින්නේ මොනවා පදනම් කොටගෙනද කියන එක තේරුම් ගන්න වෙනවා. මිත්‍යා දෘෂ්ටිය පවතින්නේ පුද්ගලයා පදනම් කොටගෙන පුද්ගලයාගේ පාපය පදනම් කොටගෙන. දසවස්තුක සම්මාදිට්ඨිය පවතින්නේ පුද්ගලයා පදනම් කොටගෙන පුද්ගලයාගේ පුණ්‍ය කර්ම මාර්ගයේ පදනම් කොටගෙන. කර්ම මාර්ගයේ හොඳ පැත්ත පදනම් කොටගෙන. ආර්ය සම්මාදිට්ඨිය පවතින්නේ පුද්ගලයා තුළ පවතින වෙනත් සියුම් දහමක් පදනම් කොටගෙන. එතකොට ඒ සඳහා කර්ම කරලා බෑ. දැන් සාමාන්‍යයෙන් සමාජයේ කල්පනා කරන්නේ කර්ම කරපුවාම ඒක විපාකයක් වශයෙන් නිවීම හම්බ වෙනවායි කියලා. නමුත් කර්ම වලට හම්බ වෙන්නේ ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති විපාක. ඒවා අපායගාමී, දිව්‍යගාමී, බඹලෝගාමී කියලා කතා කරන්න පුළුවනි. එහෙමත් නැත්නම් මිනිසුන් අතර දෙවියන් අතර නම් ආයු වර්ණ සැබ්බල නම් වූ ලෞකික විපාක. දෙවියන් අතර නම් ඒ
කවදා හරි නැති වුණාට එතෙක් කල් සංසිඳලා ඉන්න පුළුවන් මේ ධානසුවය. මේ විපාක ඔක්කොම. එතකොට කර්මයක් කිරීමෙන් ලැබෙන විපාකයේ අපාය ලැබුණත් මිනිසුන් අතර ලැබුණත් පැවිද්ද ලැබුණත් දෙවියන් අතර ලැබුණත් බඹලෝ ලැබුණත් ඒකට කියන්නේ ලෞකික. නමුත් බුදු සමයෙන් පෙන්වන මේ සද්ධර්මයේ සරණින් ලබා ගන්න ඕන විපාකයේ විපාකයක් තමයි. නමුත් ඒකට ලෝකෝත්තර විපාක කියලා කියන්නේ. එහෙනම් ලෞකික විපාක ලබා දෙන කිසිදු ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තර විපාක හමු වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕන කාරණාව. නමුත් ඒකෙදි ලෞකික යහපත් ක්‍රියාමාර්ග බැහැර කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ලෝකේ ඉන්ට අවශ්‍ය අනිකුත් දෙනා සමග ජීවත් වෙනකොට ඒකේ සම්මතයයි පිළිගත්තා වූ යහමාර්ග ක්‍රියාමාර්ග කිසිවක් බැහැර කරන්නෙත් නැහැ. ඒවා අතහැරලා කරන වෙනම ගමනකුත් නෙමෙයි. ඒවා සමග රැඳී සිටමින් ඊට වඩා ගැඹුරින් දකින දෙයක් මේක. දස්සනේන සම්පන්නෝ. දර්ශනයෙන් යුක්තවම කියන එක. එතකොට මේකේ මේ පත්‍රිකාවේ තියෙනවා මේ සඳහා ලස්සන වචනිකුත් ඉදිරිපත් කරලා. ෂණ සම්පatti ලාභීත්වයේ වටිනාකම තේරුම් අරගෙන සද්ධර්මය අරගෙන කර්මක්ෂය කරන කර්මය කරන හැටි කියලා දෙන්න කියලා. මේ කර්මක්ෂය කරන කර්මය ගැන කතා වෙන්නේ නැත්තේ නෑ කතා වෙනවා. නමුත් ඒක කරලියට ඇවිදින්නේ නෑ. ප්‍රසිද්ධ වෙලා නෑ. බහුතරයක් තාම ඒක පිළි අරගත්ත සත්‍ය බවට පත් වෙලා නෑ. ඒක අහලම තේරුම් ගන්න ඕන. මොකද මම සමහර විට වසර 30ක් 40කට 50කට පෙර යමෙකුගෙන් ඇහුවාම නිර්වාණය අවබෝධ කරගන්න මොකද කරන්න ඕනේ කියලා මහාන වෙන්න ඕන කියයි උපසම්පදා වෙන්න ඕන කියයි පින් කරන්න ඕන කියලා කියයි. එහෙම තමයි කියන්නේ. නමුත් මේවා ඔවුන්ගේ දැනීමට අනුව කිව්වට මේ එකක්වත් නෙමෙයි. මේවා උපයෝගී වෙන්න පුළුවන්. එදා කාලේ නම් ගිහි ගෙදරට වඩා පැවිද්ද උපයෝගී වෙන්න පුළුවන්. පවට වඩා පින උපයෝගී වෙන්න පුළුවන්. මොකද අදාළ සුදුසු පෙදසක විසීම ආදී කාරණා ලැබෙන නිසා. නමුත් මේක කර්ම සූත්‍ර ආශ්‍රයෙන් ගත්තහම මේක බෙදලා තිබෙන්නේ හතරයි. හතරකින් හතරට ඒකානුපාතයට තමයි නිවන් මඟ දේශනා කරලා තිබෙන්නේ. හතරට තුනක් සංසාර මාර්ගය. ඒක ධර්ම දේශනාවල කරලා තිබෙන බැවින් මා මෙතන පැහැදිලි කරන්න කාලය ගන්නෙ නෑ. කෙටියෙන් කියලා දෙන්න. කන්න කර්ම කර්ම විපාක, පව්කම් සහ දුක් විපාක. පුණ්‍ය කර්ම සැප විපාක, සුඛ කර්ම සුඛ විපාක. පව්පින් කලවමේ කළොත් කන්න සුඛ කර්ම කන්න සුඛ විපාක. ඒ කියන්නේ පව්පින් කලවමේ ලැබෙන විපාක. අර සුඛ කර්ම යටතේම තමයි කාමාවචර කර්ම වලට දෙවියන් අතර මිනිසුන් අතර රූපාවචර කර්ම වලට රූපය අරූපී භවතල විපාක. එතකොට මේ ලෝකයා දන්න දාන සීල භාවනා ටික ඔක්කොම කර්ම මාර්ගය. එහෙම කියනකොටත් සමහර අය තරහයි, සමහර අය විරුද්ධයි, සමහර අය බයයි. ඉතින් ඒ නිසා තමයි මම මේක තේරෙන්න කියන්නේ මේ අපි පහළ ඉපදුන සමාජයේ කම්මං සරණං ගච්ඡාමි දන්නව ඇරුණාම ධම්මං සරණං ගච්ඡාමි තේරුම් ගන්න හිටියද කියලා මට සැකයි. නමුත් මේ කර්මක්ෂය කිරීමේ කර්මයට කර්මය නෙමෙයි කර්මක්ෂය කිරීමනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ධර්මයක් සරණ වෙන්න ඕන. එහෙනම් අපි දන්න මට්ටමේ ආචාර ධර්මයන්ට එහා ගිය අපි දන්න මට්ටමේ බුදුදහමේ උගන්වන ඉගැන්වීම් වලට එහා ගිය දෙයක් තව තියෙනවා. දන්න මට්ටමේ කියන්නේ පාසලේ දහම් පාසලේ පිරිවෙන ආදී වශයෙන් මේ බුදු සමය පිළිබඳ අපි ඉගෙන ගන්න වචන ටික සහ ඉන් අදාළ ආචාර ධර්ම අපි එකතු කර ගන්නවා. නමුත් පාසල් අධ්‍යාපනයේ හැදූ විෂය නිර්දේශ සකස් කළ අය තුළ ගුරුවරු හෝ ශිෂ්‍යයන් ආර්ය සම්මාදිට්ඨිකයන් කරන කල්පනාවක් තිබුණා කියලා මම දකින්නේ නැහැ. ඒ වගේම පැවිද්ද තුළ සහ ගිහි ජීවිතය තුළ උපාසක භාවය තුළ කර්ම මාර්ගයේ හොඳ එක තුර පෘථග්ජනයන් වශයෙන් දියුණු කරනු ඇරුණාම මේ ආර්ය සම්මාදිට්ඨිකයන් බවට පත් වෙන පාරක් තිබුණයි කියලා මා ඇසුරු කළ විහාරස්ථාන දෙක ආශ්‍රයෙන්
මා ඇසුරු කළ පාසල් ආශ්‍රයෙන්, මා ඇසුරු කළ වියතුන් ආශ්‍රයෙන් මම දකින්නේ නැහැ. ඒ නිසා ඒක ටිකක් වෙනස් කාරණයක්. සමහර විට ඔක බුද්ධ ජයන්තිය හා බැඳිලා යනවා වෙන්නත් පුළුවනි. මොකද මේ බුද්ධ ජයන්ති ග්‍රන්ථවල පාලියේ තිබුණ ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීමේදී එහිම අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් පාඨයක් ඉදිරිපත් කරමින් කියලා තියෙනවා බුදුන් වහන්සේ වදාළ දෙයක්. මේ තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරගත්තා වූ සද්ධර්මය ප්‍රයෝජන ගන්න පුළුවන් හෝ බබලන්නේ විවෘත වුණොත් විතරයි. වැසුනොත් බබලන්නේ නැහැ. ඒ නිසා මලියදේ හාමුදුරුවන්ට තිත තියලා එතනින් එහාට මාර්ගඵලලාභීන් නැහැ කියලා මතයක් ඉදිරිපත් කිරීම තුළ ඒ මතයේ සත්‍යයක් වශයෙන් පිළිගැනීම තුළ ඉන්න එහාට අර ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති මරණින් එහා පැත්තේ නිවන ප්‍රතපතා ඉන්නව ඇරුණාම අනුගමනීය ප්‍රතිපදාවට යන බවක් අපි දකින්නේ නැහැ. එතකොට ආර්ය සංඝරත්නය වෙනුවට මහා සංඝරත්නය කියන වචනේ සමාජයට එනවා. ඒකෙන් කියන්නෙම පෘථග්ජන සමාජයෙන් එහාට කොතරම් ගුණවත් වුණත් උගත් වුණත් සිල්වත් වුණත් ගිහින් නෑ කියන එක. ඒවා තේරුම් ගන්න ඕන කාටවත් ඇනුම් පද කියන් රිදවන්න නෙමෙයි තේරුම් ගන්න විතරයි. එහෙනම් මේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ මොනවා මුල් කොටගෙනද? වනාන්තරගත පැවිද්දද, විහාරස්ථාන පැවිද්දද, භික්ෂුණී භාවයේද, උපාසක භාවයේද, උපාසිකා භාවයේද, ගෘහස්ත ජීවිතයේද? නෑ. මේ සෑම දෙනාම තුළම සිදුවෙන්නා වූ ක්‍රියාකලාපයක් බුදුරජාණන් වහන්සේ සබ්බ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එතකොට පුද්ගලයා තවදුරටත් එහාට විවරණය කරනවා සියුම්ම. ඒ විවරණය කිරීමේදී ස්ත්‍රිය කියන්නේ, පුරුෂයා කියන්නේ, ගිහියා කියන්නේ, පැවිද්දා කියන්නේ, එහෙම නැත්නම් අන්‍ය ආගමිකයා කියලා කියන්නේ මේ සියලු දෙනාටම ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා පොදුයි සාධාරණයි. දොරවල් හයට හමු වෙන්නා වූ අරමුණු හය මුල් කොට ගත්තා වූ ක්‍රියාමාර්ගයක් තුල තථාගතයන් වහන්සේ අපාය හදන හැටි, දිව්‍ය ලෝකේ හදන හැටි, බ්‍රහ්ම ලෝක හදන හැටි භවගාමීත්වය පෙන්නලා ඒක තුළම තමයි ඊට පස්සේ භව නිරෝධගාමීත්වය පෙන්වන්නේ. අන්න ඒ කොටස තමයි මේ අභිධර්මය කියලා කියන්නේ. ගැඹුරු දහමක් ඒක. ඉතින් ඒක අපට තේරුම් ගන්න පුළුවන් නම් අන්න එයාට තමයි අර ෂණ සම්පatti ලාභියාට සදහම් හමුවීම කියලා කියන්නේ. නමුත් සදහම් හමුවෙන්න යන ගමනේදී අනතුරු අපට ලොකු බාධාවක් වෙනවා මේ පාසල් අධ්‍යාපනය තුළ නැත්තම් ධර්මයේ තේරුම් නොගත් අය කළපු අර්ථ විවරණයන් තුර බුදුන් වහන්සේ වදාළ අර්ථයට සමීප වෙන්න බැරිකම. චතුස්සත්‍ය කියන්න කිව්වොත් දුක හේතුව නැත්නම් මාර්ගය කියලා කියන්න පාඩම් කරපු ඕන කෙනෙක් දන්නවා. දැන් චතුස්සත්‍ය දැනගත්තද? නෑ, ඒ වචන හතරක් දැනගත්තා විතරයි. දැන ගැනීම අවශ්‍යයි, නමුත් දැක ගැනීම අවශ්‍යයි. ත්‍රිලක්ෂණයත් එහෙම දන්නවා අපි. නමුත් දැකගත් අය නෑ. ඒ විතරක් නෙමෙයි ඒවායේ අර්ථ පවා විපරීතයි සහ නැත් ඌණ අර්ථයි. අංග සම්පූර්ණ අර්ථය දුකින් මිදීමට අවශ්‍ය ආකාරයට පරිහරණය කරන්නට අවශ්‍ය දැනීමවත් ඒවා ලබා දෙන්නේ නැහැ. දැකීමට කොහොමද යන්නේ? දැනීම ලබා ගන්න ඕනේ නෙවෙයි දැකීමට යන්න. මෙන්න මේ තැන් වල පවතිනා වූ මේ දෝෂ තත්වයන්ට කවුරුත් වග කියන්න ඕන නැහැ. කාටවත් දොස් පවරන්න ඕන නැහැ. ඒක තමයි යට වෙනවා කියන එකේ තේරුම. නමුත් යට වෙනවා කියන එකේම තියෙනවනේ මතු වෙනවා කියලාත්. එනම් කාගේ හරි උත්සාහයක් තුළ හොයන්නාට සම්භව වෙයි. පුද්ගලයෙකුගේ නෝනට මෙහෙම ගන්නම් මම හැම දිනාට මේකේ ගෞරවය ලබා දෙමින්. උපසම්පදා හිමි නමක් හොයාගන්න බැරුව සසුන පෙරහි ගිය අවුරුදු 350කට පෙර යුගයේ අසරණ සරණ සංඝරාජ මහානාහිමියන් මූලිකත්වයේ අරගෙන ශාසනික ප්‍රබෝධයක් පටන් ගත්තා. ඒ ප්‍රබෝධය තමයි අද දක්වා මේ ඉන්නේ. ඒ තුළ පරපුරෙන් පරපුරට බුද්ධිමත්කම පාලි භාෂාව පිළිබඳ දැනුම මේ පිළිබඳ ගවේෂණය දියුණු වුණා. බුද්ධ කාලීනව සත්‍ය ගවේෂණයේ ප්‍රතිඵලයේ උත්තරීතර ප්‍රතිඵලයේ බුදුන් වහන්සේ වගේ මේ යුගයේ මේ පැත්තට යොමු වීමේ ප්‍රතිඵලය තමයි මේ කරුණ ආපහු මතුවෙන්නේ. එහෙනම් අපට මේ සද්ධර්මය කියන එක මොකද්ද? ඒ සද්ධර්මයේ සරණින් තමයි සසර ගමන කෙලවර කරන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඕක ධම්මන්තරණං ගච්ඡාමි කියන පදය තුල අර්ථවත් වුණාට අපි ඒක වචනෙන් කියන වරුණාම සරණ කරගන්න අවශ්‍ය ධර්මයේ දන්නේ නැහැ. දැන් මේ අසකරණාසය දිවකාලය තුල සිදුවෙන ක්‍රියාකලාපය මොකද්ද? අසකරණාසය තුල දිවකාලය තුල සිදුවෙන ක්‍රියාකලාපයට කියන්නේ අරමුණක් තුල සිදුවෙන සිද්ධිය විවරණය කිරීම. ඇසට හම්බ වෙන රූපයත් අරමුණත්, කනට හම්බ වෙන ශබ්දයත් අරමුණත්, නාසයට හම්බ වෙන ගන්ධයත් අරමුණත්, ඇසකරණාසය දිවකය කියලා මම කතා කළාට පිළිවෙලින් මට පාඩම් පිළිවෙලට මේක පිළිවෙලට නෙවෙයි. තම තමන්ට ඒ මොහොතේ ගැටෙන කාරණා අනුව. ඒ අනුව අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ පස් දොරෙන් හෝ මනෝද්වාරයෙන් ගන්නා වූ අරමුණක් උඩ. අරමුණෙන් අරමුණට යන ගමනක් තියෙනවා සහ අරමුණෙන් අරමුණට මැරීමක් තියෙනවා. ජීවිතාවසානයේ මරණයට සම්මුති මරණය කියන මේ අරමුණෙන් අරමුණට සිදුවෙන මරණයට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියලා. ඒ ඉපදෙන මැරෙන කාලය තුල සසරට අහු වෙන්නත් පුළුවනි, ගැලවෙන්නත් පුළුවනි. පෘථග්ජනයයි කියලා කියන්නේ ඉපදෙන මැරෙන කාලය තුල සසර හදන කෙනාට. අන්නේ හදන හැටි තේරුම් ගත්තාම ඒ හදන හැටිට කියනවා කර්ම රැස් කිරීමේ කර්මය කියලා. ඉන් මිදෙන්න අනුගමනය කරන ක්‍රියාමාර්ගයට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියනවා. කොහොමද සසර හදන්නේ? සසරක් හදනවා කියන්නේ සැරිසරන්න හේතු ඉදිරියට තියෙනවා කියන එක. මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? ඇසට හම්බ වෙන රූපය, කනට හම්බ වෙන ශබ්දේ, නාසයට හම්බ වෙන ගන්ධේ නම් වූ මේ අරමුණු පහ ආශ්‍රයෙන් මනෝද්වාරික අරමුණක්. මේ පහට පංචකාම කියලා කියනවා. මනෝද්වාරය ගත්තාම 6යි. එතකොට මේ අරමුණ රූපය. අරමුණ අපි ඇසෙන් නම් රූපය හතුරා මිතුරා වශයෙන්. කනෙන් නම් ශබ්ද රූපය ශබ්දේ මිහිරි හමිහිරි වශයෙන්. මෙන්න මේ විදිහට මේ වේදනාවට පාත්‍ර වෙන්නේ දොරවල් 6 අරමුණ කියන එකට එන්න වෙනවා නිවැරදි නිගමනයක් වශයෙන්. මොකද ඊට එහා පැත්තේ තියෙන්නේ අරමුණ විදිනවා කියලා නෙමෙයි. වේදනා සංඥා සංකාර වෙනම තියලා රූපවලට ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ එකතු කරලා තියෙනවා. මේක මහාපදාස් දේශනාවලට හෝ ධර්ම විනයට හෝ එහෙම නැත්නම් සත්තට්ඨාන කුසල සූත්‍රයට හෝ ඉන්ද්‍රිය භාවනාවට හෝ එහෙම නැත්නම් සයවිද තණ්හාවට හෝ ගලපන්න බෑ. මම මේ ඔක්කොම කෙටියෙන් කිව්වේ ඔබට ගලපන්න බැරි නිසා තමයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. දැන් තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියන්න පාඩම් කරගත්ත පොඩි ළමයෙකුත් දන්නවනේ. අනතුරුව තණ්හාව විග්‍රහ කරලා බැලුවම කොහොමද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. ඒ කියන්නේ දොරවල් 6න් එන අරමුණු 6ට තියෙන තණ්හාව. එතකොට රූප තණ්හාව කියන්නේ ශරීරෙට තියෙන තණ්හාව නෙමෙයිනේ. ශබ්ද තණ්හාව කියන්නේ ශරීරෙට තියෙන තණ්හාව නෙමෙයිනේ. අරමුණට තියෙන තණ්හාව. අරමුණට තියෙන තණ්හාව තමයි රූප, වේදනා, සංඥා, සංකාර පහෙන් විග්‍රහ කරන්නේ. නමුත් අපිට මේ පංචස්කන්ධේ රූපයන්න ශරීරයේ වශයෙන් යොදාගත්ත තැන් පටන් මේක කියන්න විතරයි පුළුවන්, අනුගමනය කරන්න බෑ. කියා කෙලෙස් යටපත් කරගන්නා වූ සමාධි භාවනාවක ඉන්න පුළුවන්. ඉන් එහාට පාරක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසායි අපි කියන්නේ අර වැරදි අර්ථ තුල අපට ගමන වැළැක්වුණා. ඒ නිසා රූප තණ්හාව තියෙන්නේ අපට විතරක් අපාගත සත්වයින්ටත් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා. අපාගත අපිට පේන සත්වය අසුනකයා ගවයා වුණාට ඊට පේන භූත ප්‍රේත සත්වයෝ ඉන්නවා. දෙවියෝ ඒ වලට ඝනකයක් නැහැ. එතකොට ඝනකයක් නැත්නම් රූප නැහැනේ. අපි කතා කරන පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච රූපයක් හෝ නැහැ. නමුත් රූප තණ්හා නැද්ද? ඒ නිසා මේ පංචස්කන්ධය කියන කාරණාව හරියට නිවැරදිව තේරුණා නම් ඒ තේරුම් ගැනීමෙන් පස්සේ අර වැරද්දක් වුණා කියන එක තේරුම් ගන්නේවි. දැන් මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ තමයි මේ කර්ම රැස් කිරීමේ කර්ම සහ කර්මක්ෂය කිරීමේ කර්ම දෙකම කරන්න පුළුවන්. මතක තබා ගන්න. එවිට තථාගතයන් වහන්සේ මේ ආර්ය සම්මා දිට්ඨිය දේශනා කිරීම සඳහා ඔබට මට හැමෝටම පොදු සාධාරණ පංචස්කන්ධ නම් වූ ධර්මතාවයක් ඉදිරිපත් කරනවා. ඒක තුල තමයි ආර්ය සත්‍ය දේශනා කරන්නේ. ත්‍රිලක්ෂණයේ ඔස්සේ හෝ චතුස්සත්‍ය ඔස්සේ හෝ පටිච්චසමුප්පාද නිරෝධයේ ඔස්සේ හෝ කර්මක්ෂය කිරීමේ කර්මයේ ඔස්සේ හෝ සතර සතිපට්ඨානයේ ඔස්සේ හෝ මරණ සතිය ඔස්සේ හෝ බොජ්ජංග වැඩිම ඔස්සේ හෝ ඕනෑම එකකින්
ඒ ඕනෑකකින් මෙතෙන්ට එන්න මේ කියන පංචස්කන්ධ ධර්මතාවයන් කියන එක තේරුම් නොගෙන බෑ. මතක තබා ගන්න. ඒක තමයි ආර්ය සම්මාදිට්ඨියක් වෙන්න අවශ්‍ය කාරණාව. මොකද මේ සසරට බැඳීම කියන එක ජීවිතය මුල් කරගෙන හොයන්න බෑ. පංචස්කන්ධය මුල් කරගෙන පංචස්කන්ධය අවසානයෙන්ට පෙර සිදුවෙන වරදක් නිසා තමයි සසරට බැඳෙන්නේ. පංචස්කන්ධය හටගත්ත ගමන් නැසෙනවා. ඒකට කියනවා ලහු පරිවත්තන් කියලා. නමුත් ඒ අතරතුර සසරට බැඳීම හිවත් සංයෝජනය සිද්ධ වෙනවා. එනිසා අපි තේරුම් ගන්න ඕන කන්ද යනු සමූහයන්ට නමක්. එතකොට රූපේ නම් වූ අරමුණ, ශබ්දේ නම් වූ අරමුණ, ගන්ධේ නම් වූ අරමුණ. ඕනෑම අරමුණ. ඒ අරමුණ චෛතසිකයක්. ඊට පස්සේ ඒක ඒ තමන්ට කැමති ආකාරයෙන් විඳිනවා. ඒකට වේදනා කියනවා. ඒ වගේ මේක රූප, ශබ්ද, ගන්ධ, රස හතුරු මිතුරු සංඥා වලින් හඳුනනවා. හතුරු මිතුරු වුණාම ඒකට ඇලෙනවා, ගැටෙනවා. ඒකට සංඛාර කියනවා. එතකොට මේ රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන් යම් දෙයක් කරයිද? ඒ කරන ටික හඳුනා ගැනීමට එකතු වෙන චෛතසිකයට විඥාන කියනවා. විඥානේ වෙන මෙහෙම නැහැ. විඥාණයෙන් කරන්නේ අර හතරෙන් කරපු දේ විශේෂයෙන් දැන ගැනීම. මෙන්න මෙහෙම පාපය තුල, පින තුල, ධානය තුල ඕන එකක් තුල, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල බුදුරජාණන් වහන්සේ කරන ක්‍රියාවලියේ පංචස්කන්ධයකට ලඝු කරනවා නැත්නම් සීමා කරනවා. එහෙම තේරුම් ගන්න ඕන ඒක. පංචස්කන්ධය කියන්නේ කායට කියා හිතා ඉන්නේ නැතුව, පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි, ආපෝ, තේජෝ කියලා හිතන්නේ නැතුව මේක තේරුම් ගන්න ශක්තියක් තියෙන්න වෙනවා. ඒක ඊට පස්සේ විශ්ව සාධාරණයි. අපට විතරක් නෙමෙයි දෙවියන්ට, ප්‍රේතයින්ට, භූතයින්ට, බ්‍රහ්මයින්ට ඔක්කොටමත් සාධාරණයි. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. කාම වලට එක විදිහක්, ඕපපාතික තත්ත්වයන්ට එක විදිහක් සහ රූපී අරූපී බව වලට එක විදිහක්. නමුත් ඒකේ පවතින්නේ කොතන වුණත් සක්කාය කියලා කතා කරන්නා වූ පංච උපාදානස්කන්ධය. මම ඒක වචනෙත් මතක් කරන්නම්. අපි කියමුකෝ අපිට ඝනකයක් තියෙනවා. ඒක තුල පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. ඝනකය නෙමේ පංච උපාදානස්කන්ධය. ඝනකය පවතිනවා ස්කන්ධ පහ ඉපදෙන මරණ මොහොතක් පාසා ජීවිත අවසානය දක්වා. නමුත් ඝනකයක් නැතුව පංච උපාදානස්කන්ධය දෙවියන් අතර පවතිනවා කියන එක සීහෝපම සූත්‍රයේ දෙවියම කියලා තියෙනවා. අපිත් මේ සක්කාය නැහැ කියලා හිතන් හිටියට අපි මේ සක්කාය තුලනේ ඉඳලා තියෙන්නේ කියලා. සක්කාය තුලින් හොඳ මේ කයක් තුල ඉඳලා කියන එක නෙමෙයි පංච උපාදානස්කන්ධයට හිර වෙලා හිටියයි කියන එක. බ්‍රහ්මයෝ එහෙම දේශනා කරන්නේ නැහැ. බ්‍රහ්මයින්ට එහෙම හිතන්න බෑ. ඔවුන් නිහඬ අය, නිශ්ශබ්ද අය. උන් වෙනුවෙන් බුදුන් වහන්සේලා ගිලාන සූත්‍රය දේශනා කරමින් බඹලවත් ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කාය තියෙනවායි කියලා දේශනා කරලා තිබෙනවා. ඒකෙන් කියන්නේ අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මනුස්ස ලෝකේ හැමතැනක පංච උපාදානස්කන්ධය කියන මේ සක්කාය තියෙනවා. එහෙනම් සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාවේ තමයි අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. නමුත් දුකින් අත මිදෙන්න සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවක් ඕන. ඔන්න ඔය ඔක්කොම තේරුම් ගන්න පුළුවන් භාෂාවක් තේරෙන්නේ සහ මොලයක් තියෙන්නේ අනුගමනය කරන්න පුළුවන් මිනිස් වර්ගයාට. ඒ මිනිස් වර්ගයාගේ වටිනාකම තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න නැතුව වෙන වෙන දේවල් කරලා ලක්ෂපතියෝ, කෝටිපතියෝ වෙලා පව් කරලා, පින් කරලා, තව මොනවා හරි දේවල් කරමින් ඉඳලා ජීවිතය අතහැරියොත් ඒ අතහැරෙනකොට තිබෙන උපාදානයන්ට අනුව අර සද්ධර්මය අහිමි වෙලා ඒවට යයි. අමනුස්සකම් ප්‍රගුණ කළොත් අමනුස්ස පැත්තට යයි, මනුස්සකම් ප්‍රගුණ කළොත් මනුස්සකම් පැත්තට යයි, දිව්‍ය ලක්ෂණ ප්‍රගුණ කළොත් දිව්‍ය පැත්තට යයි, ධාන ලක්ෂණ ප්‍රගුණ කළොත් බඹලෝ පැත්තට යයි. අර කර්ම මාර්ගය තුල භවගාමී වෙන එක. එනම් මේ වර්තමානයේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට හමු වෙන්නා වූ අරමුණ මුල් කොටගත්තා වූ රූප, වේදනා, සංඥා, සංකාර පහ හටගෙන නැසෙන අතරතුරදීම තමයි අපි භවගාමී වෙන්නේ සහ සසර හදන්නේ. ඒකට එන දේ දැන් රූප, වේදනා, සංඥා, සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ. ඒකට එන්නේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, හතුරාද, මිතුරාද, පවද, පිනද, ධානයේද ඕන එක. ඒක සමග ඇති කරගන්නා වූ ඇලීම මුලාව, ගැටීම මුලාව තුල ඒ ඇලීම මුලාවට, ගැටීම මුලාවට තමයි කියන්නේ මමත්වෙන් ගන්නවා කියලා. එතකොට මමත්වෙන් ගත්තොත් මේ පංචස්කන්ධය
උපාදානය වී අවසන් වෙනවා. සසරට බැඳී අවසන් වෙනවා. පංචස්කන්ධය සසරට බැඳී අවසන් වෙන්නේ නැහැ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වුණොත් සසරට බැඳී අවසන් වෙනවා. ඒකට කියනවා මඤ්ඤමා නෝකෝ බික්ඛු බද්දෝමා රස්ස. පංචස්කන්ධේ මමත්වෙන් ගත්තොත් ඔබ පවෙන්ද ගත්තේ, පිනෙන්ද ගත්තේ, ධානයෙන්ද ගත්තේ කියලා නෑ, මායයට බැඳෙනවා. ඉතින් අපිට පවෙන් ගන්න එක දැන් ඕනෙත් නෑ, අපි යහපත් මිනිස්සුයෝ නිසා. ධානයෙන් ගන්න එකට යන්න ඕනෙත් නෑ, අපි දැන් ගන්න එකේ තේරුම් ගන්න. මෙන්න මේ බද්දෝ මාරස්ස කියන්නේ පමාව. නැත්නම් සසර හදනවා. සසරක් තියෙනවා නෙමෙයි, සසර පවෝස්සේ පිනෝස්සේ කර්ම රැස් කරමින් සසර හදනවා. ඒක තමයි බුදුවරු පැහැදිලි කරලා දෙන දේ. දැන් එහෙනම් සසර හදන මොහොතම සසරෙන් මිදෙන්න යොදා ගන්න ඕන. දරුවන්ට මේ ළඟදී මම ධර්ම දේශනා වගේක් කරමින් ඉන්නවා. දරුවන්ට තේරෙන භාෂාවෙන් මම උදාහරණයක් කරන් තියෙනවා. ඔබටත් මේක කියන්නම්. ඔබත් දන්නවා සාමාන්‍යයෙන් මේක. පිරිමි අය වශයෙන් හුඟක් දන්නවා. ගෑනු දරුවෝත් දැන් හුඟක් දන්නවා. ඔක මේ ක්‍රිකට් ක්‍රීඩා නොකලට ක්‍රිකට් ගැන දන්නවානේ. ඉතින් මේ බුදුන් වහන්සේ එදා කාලේ ක්‍රිකට් තිබුණ නැති නිසා උපමාව දේශනා කරන්න නැතුව ඇති. නමුත් අපි ඒක දේශනා කළාට වරදක් නැහැ. ඒකෙන් පෙන්වන්න හදන්නේ මොකද? ලෝකේ තියෙන සියලුම දේවල් උපමානේ බුදුන් වහන්සේට. දැන් ඔබ දන්නවද මේ මොකද්ද එක් දින තරඟයට පන්දු වාර 50යි කියලා. ඒකේ තියෙන පන්දු 300යි කියලා ආසන්න වශයෙන්. එහෙම දන්නවනේ. මේ පන්දු 300 මේක සැරේ යවනවද? ක්‍රීඩකයෝ 11 දෙනාම එකපාර මුහුණ දෙනවද? නැහැ. වතාවකට යවන්නේ ඕරයයි, ඕරේ වුණත් පන්දු එක එක යවන්නේ. දැන් ක්‍රීඩකයෙක් දැවී ගිහින් තව කෙනෙක් ආවයි කියලා හිතන්න. එයා දැන් අර දැවී ගිය ක්‍රීඩකයා ගැන හිතා ඉඳලා හරියන්නේ නැහැ. ඉස්සරහට කට්ටිය ඉදින් මේකට ගහයි කියලා හිතලා නැහැ. දැන් මෙයා මුහුණ දෙන්න ඕන. මෙයාට මුහුණ දෙන්න පන්දු 6ක් තිබුණාට හැම එකම එන්නේ එක එක. දැන් අර පන්දුව එන්න ගත වෙන කාලයේ තත්පරයක් දෙකක්. ඒ කාලය තුල ඔහු පන්දුව හඳුනා ගන්න ඕන. හඳුනාගෙන ඒ පන්දුවට පහර දීලා ලකුණු 4 හෝ 1 හෝ 6 හෝ ආරක්ෂිත පහරක් ගන්න ඕන. නොදැවී ඉන්නට නම්. ඒ පන්දුවෙන්මයි දිනන්නේ ලකුණු රැස් කරන්නේ, ඒ පන්දුවෙන්මයි විකට්ටුව දැවී යන්නේ. ගිට්ටු ඇදීමෙන් හෝ එහෙම නැත්නම් උඩ පන්දුවක් දීමෙන්. එහෙනම් මේ ලකුණු ගණ්ඩයි දැවෙන්නයි දෙකටම එක පන්දුවයි නේද තියෙන්නේ. ක්‍රිකට් ලෝකයේම පුරාම සහ තරගයේ පුරාම එක පන්දුවයි තියෙන්නේ. කොතරම් කල් ක්‍රීඩා කළත් එක පන්දුවකට තමයි මුහුණ දීලා එක පන්දුව තුල තමයි ජය පරාජය තියෙන්නේ. තේරෙනවද මම කියන දේ? අන්න ඒ වගේ අපට කොතරම් ආයුෂ ගැන කතා කළත් වර්තමානයේ එක අරමුණයි තියෙන්නේ. ඒක ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ මුහුණ දෙන එක. මේකට අහු වෙනවද මේකෙන් ජය ගන්නවද? අපට තියෙන්නේත් අර වගේ තීරණය ගන්න ඕන ශනිකව. පන්දුව අතින් නිකුත් වෙලා පන්දු යවන්නගේ බැට් එකට එන කාලය තුල හඳුලා ගන්න වෙනවා. කරන්න ඕන වැඩේ. අන්න ඒ වගේ එකක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. හඳුනා ගත්තොත් දැවී යන්නේ නැතුව ලකුණු රැස් කරන්න පුළුවන්. හඳුනා ගන්න බැරි වුණොත් ඒකෙන්ම දැවී යනවා. අන්න ඒ වගේ මේ අරමුණ තුල තමයි ප්‍රමාදය සහ ප්‍රමාදය දෙකම ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ප්‍රමාදය ක්‍රියාත්මක කරන්න දැන් ක්‍රිකට් දැවී යන්න මේ පන්දු වෙනකොට දැවී යන්න ඉගෙන ගන්න ඕන නෑනේ. ඕන කෙනෙක් බැට් එක අල්ලපුවම දැවී යයි කොහේ වැදිලා. මොනවත් ඉගෙන ගන්න ඕනේ නෑ. නමුත් ලකුණු ගන්න හොඳට ඉගෙන ගන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රමාද වෙන්න ඉගෙන ගන්න ඕන නෑ. අප්‍රමාද වෙන්න නම් ඉගෙන ගන්න ඕනෑමයි. ඔය බණ අහනවා කියන්නේ ඔන්න ඕකට ඔය සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර සේවනයේ කියන්නේ මේ කාරණා ටික තේරුම් ගන්නවට. තේරුම් ගත්තාම Taman ප්‍රායෝගිකව අනුගමන ප්‍රතිපදාවකට යන්න වෙනවා. අර පාසල් අධ්‍යාපනය තුළ දහම් පාසල් අධ්‍යාපනය තුළ සම්ප්‍රදායික පින්කම් ගෙදර තුන බණවල අහලා ගෙදර යනවා අරුණාම අනුගමනීය ප්‍රතිපදාවකට යන්නේ නැහැ. නමුත් අනිවාර්යෙන් මේක ප්‍රායෝගික බුදුදහමක්, මේක අනුගමනීය ප්‍රතිපදාවක්. එහෙනම් පංචස්කන්ධය උපාදානයේ වී අවසන් වීම එකක්, උපාදානයේ නොවී අවසන් කිරීම දක්ෂ ක්‍රීඩකයාගේ වැඩක්. උපාදානයේ වී අවසන් වීම පරදින ක්‍රීඩකයාගේ වැඩක්. සසරට අහු වෙන එක. එතකොට මායя තමයි මේ පන්දු එවන්නේ. මායя එවනවා. වර්තමාන මොහොතේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ නම් මේ පන්දු එවනවා.
ඒක වේදනා සංඥා සංකාර නම් වූ පහකුත් ඒක කලවම් කරලා තියෙනවා තව. දැන් ඇලෙනවද ගැටෙනවද මුලා වෙනවද? ඇලෙනවා මුලා වෙනවා. ගැටෙනවා මුලා වෙනවා. ඇලෙනවට ලෝභ කියනවා, මමත්වෙන් ගන්නවට මෝහ කියනවා. ගැටෙනවට දේශ කියනවා, මමත්වෙන් ගන්නවට මෝහ කියනවා. අන්න මේ කාම ලෝකයේ ක්‍රීඩාවේදී ලෝභ මොහ දේශ මොහ වශයෙන් මේ අරමුණ තමයි ගන්නෙ. එතකොට ලෝභ වශයෙන් ගැනීමත් මම වෙනවා, දේශ වශයෙන් ගැනීමත් මම වෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ධෝ මාරත පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙලා ආය උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට තණ්හා අනුසය වශයෙන් ඉතුරු කරලා අවසන් වෙනවා. මේ තණ්හා අනුසය වශයෙන් ඉතුරු කරලා අවසන් වෙන ස්කන්ධ පංචකයාගේ මේ යාම අනිත්‍ය එහෙම නෙවෙයි. මේ තමයි මම පෙන්වන මේ සමාජයේ තේරුම් අරන් ඉන්න වැරදි තැන. ස්කන්ධ පංචකය හටගෙන නැතන එක අනිත්‍ය කියලා හිතන් ඉන්නවා අපේ අය. නෑ. මඤ්ඤමානෝකෝ බිකු බද්ධමාරස අනිත්‍ය නෙවෙයිනේ. අනිත්‍ය ධර්මයනේ බුදුදහමේ. ඒ නිසා මේ අරමුණේ මුලා වීම තුල තමයි අපි සසරට බැඳෙන්නේ. ඒ නිසා චිත්තාභ්‍යන්තරේ පවත්වනු ලබනවා. මේ සිද්ධිය. චිත්තාභ්‍යන්තරේ හේතු වශයෙන් ඉතුරු වෙනවා. ඒකට කියනවා අවිද්‍යා සංකාර කියලා. එතකොට ඒකට කියනවා පවතුල හෝ පිනතුල හෝ ධානය තුළ මේ උපාදානය සිද්ධ වෙනවා. පවතුල නම් සක්කාය දිට්ඨි කියනවා, පිනතුල නම් සක්කාය දිට්ඨි කියනවා, ධානය තුළ ඔකට රූප රාග නැත්නම් අරූප රාග කියනවා. මාන. වචන වෙනස් වෙන්නේ ඒවා රූප ශබ්ද ගන්ධ රස වශයෙන් ගන්න නැහැ, ධාන වශයෙන් ගන්න තණ්හා නිසා. නමුත් මේක කාම තණ්හා හරි භව තණ්හා හරි විභව තණ්හා හරි. එතන දුකට හේතුවනේ තණ්හාව කියන්නේ. එහෙනම් දුකට හේතු ස්කන්ධ පංචකය තුළ මමත්වෙන් ගැනීමෙන් රැස් කරනවා. පමා වෙනවා. එබැවින් බුදු සමය තුළ පව් කරන්නෝ පමණක් නෙවෙයි පමා වෙලා තියෙන්නේ. ආරි සත්‍යය තුළ බලන විට පින් කරන්නොත් උපාදානය කොට ගන්නවා නම් පමාවට අහු වෙනවා. ධානයේ ලෞකික නම් ලෞකික ධානය තුලත් මේ කියන පමාවට අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට කර්මය ශේ කරන්න පාර හමු වෙලා නැහැ. ධර්මය හමු වෙලා නැහැ. කර්මය හොඳ එක හමු වෙලා ඇරුණාම. අන්න ස්කන්ධ පංචකයේ සම්බන්ධයෙන් පවතින මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීමට තමයි නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම කියලා අපිට උගන්වලා තිබෙන්නේ. මේ නিত্য සුඛ ආත්ම සහ මගේ සහ මම මගේ ආත්ම කියන්නේ එකක් බව දේශනා වෙන්නේ නැහැ. පැහැදිලි කළත් ඒවට තර්ක කරනවා ඇරුණාම කෙනෙක් තවදුරටත් පිළිගන්නේ නැතුව ඒක හිතලා බලන්නේ නැහැ. හේතු සහිතව ඉදිරිපත් කරනවා අපි මේ කාරණාව. එතකොට මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ධෝ මාරස්ස තුළ තමයි අපි මේ පුද්ගලයේ වශයෙන් ඉන්නේ. පමාව තුළ. දැන් එතකොට එතන කර්ම රැස් කිරීමේ කර්මයක් පවතින්නේ. ස්කන්ධ පංචකය මමත්වෙන් ගැනීමෙන් උපාදානය වේ, උපාදානය වීමෙන් මායයට බැඳේ. එතකොට පන්දුවට මුහුණ දෙන්න බැරි වුණා, අහු වුණා. මේ අහුනේ විරුද්ධවාදීන්ට ක්‍රීඩාවේ නම් පරදින්නේ, මේක නම් මායයට පරදින්නේ. මේ මායයත් සමග තමයි මේ තරඟේ තියෙන්නේ. එහෙනම් මායя පරාජය කරන්න අවස්ථාවක් උතනමයි පවතින්නේ. මායя පරාජය කිරීම කියන එකේ තේරුම, මායя කියන එකේ තේරුම පංච උපාදානස්කන්ධයේ තියෙනවා නම් මායя ඉන්නවයි කියනවා. එහෙනම් මායя පරාජය කරන්නේ උපාදානේ පරාජය කරන්න ඕන. උපාදානේ වී අවසන් වීම නම් වූ සංසාරගත දුර්වලකම ඉතා විශාලයි. දැන් මේ මොහොතට අපි දිනු කරපු සිහියකින් යුක්ත උපාදානේ නොවි අවසන් වීම කියන තැන දක්වා අපේ සිහිය ගේන්න ඕන. මේ උපාදානයේ වී අවසන් වීම කියන එකට මම කියලා තියෙන්නේ අවශේෂ නිරෝධය. ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ විශේෂයෙන් කන්දක වග්ග තුල, සලායතන වග්ග තුල මේ වචනේ සූත්‍ර 100 ගණනක පවතිනවා, එක එක පොඩි පොඩි වෙනස්කම් සහිතව. අවශේෂ නිරෝධය. හේතු ඉතුරු වී අවසන් වීම. ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක දෙන්නට හේතුවක් ඉතුරු වී අවසන් වීම හෙවත් කර්ම රැස් වෙන ඕන එකක් අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය අනිත්‍ය එහෙම නෙවෙයි. අවශේෂ නිරෝධයටම තමයි නিত্য සුඛ ආත්ම කියලා කියන්නේ. එතකොට මොකක්ද එතන? පවනම් අපුඤ්ඤාභි සංකාරය, පිනනම් පුඤ්ඤාභි සංකාරය, ධානං ආනිජ්ජාභි සංකාරය. සබ්බේ සංඛාරා අවශේෂ නිරෝධේදී නිච්ඡාති.
එනම් සත්වයා සසර ඇවිදින්නේ සංස්කාර ධර්මයන්ගේ නිත්සුක ආත්ම නම් වූ උගුල තුල. මාරේ අටවා දුන්න උගුල තුල ඒක පිළි අරන්. තේරුම් ගන්න. දැන් මෙන්න මේ සසර අපි මේ මොහොතේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් සසර හදනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මඤ්ඤමානේ කියන තැනට අමඤ්ඤමානේ යොදන්න අපට තේරෙන්න ඕන. ඔය සතිපට්ඨානය කියන වචනේ සතිය කියන්නේ ඔන්න ඕකට. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටවා ගන්න ඕන කියන එකනේ. මේ අනුසෝතගාමිත්වෙන් මිදෙන්න මේ පැවැත්මට අහු වෙන එකෙන් මිදෙන්න ඒ මොහොත පාවිච්චි කරන්න ඕන. පන්දු එනවා දැවී යන්න නම් මහන්සි වෙන්න ඕන නෑ. නොදැවී ඉන්නට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒකේ මම කියන්න හදන්නේ දවස පුරාම තරඟ කළත් ලැබෙන්නේ එක පන්දුවයි වගේ දවස පුරාම අවදි වූ තැන් පටන් නිින්ද දක්වාම අපි පස්දොර කටයුතු කරනවා. පස්දොරින් සමනෝදවාරයෙන්. ඒ මොහොතේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් උපදින්නා වූ මේ අරමුණට ඒ මොහොතේ උපදින අරමුණට තමයි පන්දු වෙන අවස්ථාවක මේ මම පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් මේ මොහොතට කියනවා පච්චුප්පන්න. නමුත් අපට මේ පච්චුප්පන්න මොහොතට මුහුණ දෙන්න බෑ. අතීතං අනුසෝචಂತಿ. අපි ඒක අතීතෙන් ආපු දෙකක් ඔස්සේ ඇලිලා ශෝක වෙනවා. වර්තමානයේ මොහොත දෙන්න නැතුව අනාගතේ සීනමාවෙන් ප්‍රජප්පණය කරනවා. අතීතං අනුසෝචಂತಿ ප්‍රජප්පಂತಿ නාගතා. මිනිස්සු කරන වැඩේ. නමුත් හදන්න පුළුවන් වෙනකොට අතීතං අනුසෝචಂತಿ. අතීතයේ ගත වෙච්ච දෙයක් සිතුවිලි පමණයි. අනාගතේ ආපු නැති දෙයක්. ඒ දෙපැත්ත ගැන හිතන්නේ නැතුව වර්තමානයේ හමු වෙන එක. ඒක යාපෙන්ති කියන වචනේ තේරුම උපාදානයකට අවසන් කිරීම කියන එක නෙමෙයි. යැපෙනවා කියන එකේ තේරුම උපාදානය නොකොට හේතුඵල වශයෙන් දැකලා ඒ මොහොත සසරට බැඳෙන්නේ නැතුව අවසන් කරනවාට. මේ විදර්ශනා කියන වචනෙන් බුදුන් වහන්සේ වදාළ භාවනා කියන වචනේ මෙතෙන්ට යොදන්න. රටේ තොටේ විවිධ අර්ථ වලින් තිබුණාට විවිධ භාවනා පුරුදු කෙරුවට ත්‍රිලක්ෂණය තුල ස්කන්ධ පංචකය අනාත්මය තුල පටිච්චසමුප්පාද නිරෝධය තුල මෙන්න මේ වර්තමාන මොහොත ඇලී අවසන් කිරීම වෙනුවට නොඇලී අවසන් කිරීම කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා දැනුම ඇති කරගන්න. ඇලී අවසන් කරන ඕනෑ එකක් කර්ම රැස් කරන කර්මයයි. උපාදානිය තුල තමයි සසරට බැඳිලායි අවසන් වෙන්නේ. නොඇලී අවසන් කරන්න පුළුවන් වෙනවා නම් අන්න ඒකට කියනවා කර්මක්ෂය කරනවායි කියලා. අනාගත ඵලයක් උපදින්නට චිත්තාභ්‍යන්තරයට අනුසය හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම නිර්වශේෂ නිරෝධය හෙවත් අනිත්‍ය දැකීමයි. අන්න අනිත්‍ය ධර්මයේ බවට පත් වෙනවා. අරමුණ අල්ලා ගැනීමෙන් නිස්සකරාත කරගත්ත පුරුද්දෙන් නිදහස් වෙන්න අනිත්‍ය වචනෙන් කියන එක නෙමෙයි. ගත්තම ස්කන්ධ පහ උපාදානයේ නොවි අවසන් වෙනව නේද කියන අවබෝධය ඉස්සලා ලබා ගන්න. ධර්ම ශ්‍රවණය කරලා. ඒක තමයි දැනීම. දැන් අනතුරු දැකීම ඊට පස්සේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වෙනවා. දැන් මේ දැනීමට එන්නේ නැතුව දැකීමට කොහොමත් යන්න බෑ. ඉතින් දැනීම විතරක් තියන අය කාලයක් දැනීමෙන් හිටියටත් තමන්ගේ හිත හැදෙන්නෙත් නෑ. ඊට පස්සේ ආයෙත් අනිබ්බන දැනගත්තා වගේ මේක දැනගත්තා කියලාත් වැඩක් වෙන්නේ නෑ. තමන්ගේ කෙලෙස් ආශ්‍රයන් එහෙමම තියෙයි. ඒකයි අපි කියන්නේ මේක තේරුම් අරගෙන මෙතෙන්ට ආවෙන් පස්සේ ප්‍රායෝගික බුදුදහමක් අනුගමනය කරන්න ඕන එකක්. දැන් මේ ස්කන්ධ පංචකය තුල හේතු ඉතුරු වී අවසන් වීම අවශේෂ නිරෝධය හේවත් කර්ම රැස්වීම හේවත් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. පව තුලත් පින තුලත් ධානය තුලත් මේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර නම් වූ ප්‍රමාදයේ සිදු වෙනවා. අවශේෂ නිරෝධය හේවත් නිත්‍ය සුඛාත්ම කොට ගත්තම මමත්වෙන් ගත්තාම සිදුවෙන දේ. සංසාරේ කලේ ඕක තමයි. දැන් මේක නොකරන්නට මේ මොහොත යොදාගන්නේ කොහොමද? දැන් අර 4 පහර 6 පහර බැරි කෙනා නම් පන්දුව හඳුනාගෙන පන්දුව විසි කරලා මූණ දීලා අල්ලලා කාලයක් පුරුදු වෙලා ඉන්න ඕන. මේ මොහොතට ආධුනිකයෙක් ඇවිදින් එකපාර 4ක් 6ක් ගහන්න බෑනේ. නමුත් පුරුදු වෙච්ච පුද්ගලයාට ලෑස්ති වෙන්න දෙයක් නැහැනේ. අනේ වගේ ෂණ සම්පatti ලාභියා මේ தত্ত্ব ආවනන් ධර්මයේ තේරුම් අරගෙන දැන්
ආය පාරමිතා සම්පූර්ණ කරන්නයි අනාගත බුදුවරයෙක් හම්බෙන්න යන්නයි තව කාරණා කරන්න වෙලාවක් නැහැ. මොකද අර දුර්ලභාෂණ සම්පatti දැන් සන සම්පත්තිය ලැබිලා දැන් සදහම් හමු වෙලා කරන්න ඕන වැඩේ කියලා දෙනවා. කරන්න ඕන දේ කියලා දෙනවා නම් ඒ වැඩේ කරන්න නේද ඊට පස්සේ ඕන. දැන් තේරෙනවාද බුදු සමයේ මේ නිර්වශේෂ නිරෝධයයි භාවනාව මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ කියලා. උපාදානයේ වී අවසන් වීම අවශේෂ නිරෝධයයි උපාදාන නොවී අවසන් වීම නිර්වශේෂ නිරෝධයයි. ඒක තණ්හානුසයට හේතුරු විතර වෙන්නේ නැහැ. ස්කන්ධ පහ උපාදාන නොවී අවසන් වෙනවා. ඒක ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියනවා ඒකට. උපාදානයේ වී අවසන් වෙනවට කියනවා නිත්සුඛ ආත්ම වශයෙන් ගන්නවා කියලා. දැන් එහෙමනම් අපට ඔර්ලෝසුව හැම විටම යන්නේ තප්පරෙන් තප්පරයට වගේ දවස් 6ක තරඟයක් තිබුණත් ඕක ක්‍රියාත්මක වෙන්නේ පන්දුවක් ඔස්සේ විතරයි. ඒ පන්දුවටයි මුහුණ දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේකට ලැබෙන්නේ වර්තමාන මොහොත. මම මේ ඔක්කොම කිව්වේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එක තේරුම් ගන්න. ඒ මොහොතට මායя උගුල් ලටවනවා. අපි අහු වෙනවද පරාජය කරනවද? එහෙනම් අපට සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය මේ සඳහා පිළිසරණ කරගන්න පුළුවන්. මොකද බුදුන් වහන්සේ සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා දේශනා කරලා තිබෙනවා. සසර ඇවිදින්නේ සංස්කාරයන් නිස්සකාත්මකට ගැනීමෙන් සසරෙන් නිදහස් වෙන්න සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය පිළිගන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට තමයි අර ධර්මයේ වැටහෙනවා සද්ධර්මය හමු වෙනවා. සසරෙන් මිදෙන්න කරන්න ඕන මේකයි කියන කාරණේ වැටහෙනවට තමයි ධර්මයේ තේරෙනවායි කියන්නේ. දැන් එතකොට ඒක සත්‍ය ඥානයක් ඒ වුණාට වෘත්තියක් කරන්න තියෙනවා. වැඩේ කරන්න වෙනවා. ප්‍රායෝගික වෙන්න වෙනවා. ඒක තමයි අත්තහි අත්තනෝනාතෝ කොහිනතෝ පරෝසියා කියලා කියන්නේ. දැන් මේකට තථාගත බුදු පියාණන් වහන්සේ වෙනම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. වර්තමානයේට අවස්ථාවක් නැහැ. වර්තමානයේ වැසිකිලි හිටියත් වර්තමානයේ, වැවේ හිටියත් වර්තමානයේ, සාගරේ හිටියත් වර්තමානයේ, ගුවන් යානයේ හිටියත් වර්තමානයේ, පස්දරින් ගන්න ඕනෑම අරමුණක් වර්තමානයේ, නිින්ද හැරෙන විට මනෝද්වාරයත් වර්තමානයේ. නින්දටත් ගෙනියන්න පුළුවන් බොජ්ජංග වැඩෙනකොට ස්වයංක්‍රීයව මං හිතන්නේ මුලින් බැරි වුණාට. මොහොතින් මොහොත කියන වර්තමානයේ සසරට බැඳෙන්න පාවිච්චි කරනවද ගැලවෙන්න පාවිච්චි කරනවද? බැඳෙන්න පාවිච්චි කරන අයට පුතග්ජන කියලා කියනවා පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ. ගැලවෙන්න පාවිච්චි කරන කෙනාට පටිසෝතගාමියයි කියලා කියනවා සසරක් හදන්න නැතුව ඉන්න වෙනවා. හදාන සසරක් ආව මේ මොහොතේ සසර හදනවා. දැන් තණ්හානුසයට හේතු එකතු කරලා ලොකු මල්ලක් හදා ගන්නවා. මෙහෙන් යනකොට මේ බාහිර දේවල් අතහැරුණාට හිත ඇතුලෙන් අතාරින්න බැරිකම. ඒවට අනුව ප්‍රතිසන්දිය තීරණය වෙනවා. දැන් මෙතන මේ කියනකොට මොනවද නැත්තේ? මේ කියනකොට රාග දේශ මොහ නම් වූ මමත්වයට ආйти හමුදාව නැහැ. හදාන යනකොට. එතකොට ඒවා නිසා තිබුණ සංසුන් බවක් වැහිලා තිබුණා. ඇරුණාම සංසුන් බව කවදත් තිබුණා. මම හිතදී මම ඔකට තේරුම් ගන්න කියනවා. උදේ බලපුවම ආකාශයේ නිල් සීමාවක් නැතුව පේනවා. පේනවා ඉතින් අපිට. ටිකක් වෙලා යනකොට එක එක සුදු පාට කළු පාට වලාකුළු ඇවිදින් මේක වහ ගන්නවා. අපි වලාකුළු දිහා බලන් ඉන්නවා. අපිට අහස අමතක වෙනවා. මොකද වලාකුළු හොඳ නිසා. වලාකුළු යන ඒවයි වුණාට. වලාකුළු තියෙද්දිත් වලාකුළු නැතුවත් නිල් අහස නෙවෙයිද තිබුණේ. ඒ වගේම රාගයේ, ද්වේෂයේ, මෝහේ නම් වූ සංකත ධර්ම තියෙද්දිත් ඊට යටින් පවතිනවා නිහඬ බවක්. මේ නිහඬ බවේ ඉඳගෙන ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් ආතතියක් නැහැ. එහෙනම් නිහඬ බව මිදින අරමුණු වලට මමත්වෙන් ගන්න එකට එකතු වෙනවා දිගට දුරදිග ගෙනියන්න නැතුව වහා ඒක සංසිඳව ගන්න පුළුවන් නම් ආපහු නිහඬ බව ඉතුරුයි. ඒ ගැන කතා කරන්න බෑ. නමුත් තේරෙවි මේ සංසුන් බව ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් හොඳම අවිය කියලා. ඒ සංසුන් බවට පත් වන පුද්ගලයාට පත් වෙන්න පටන් ගන්නකොට සෝවාන් වෙනවා කියනවා අංග සම්පූර්ණක රහත් වෙනවායි කියනවා. අනතුරුව මේ ලෝකේ පවතින මොනම ධර්මතාවයකටවත් රිදවන්න බෑ. මතක තබා ගන්න. ඒකටම නිවීම කියලා කියනවා. එක වචනයක් අවසන් වශයෙන් මේකට කියන්නම්. මම ධර්ම දේශනාවක් සඳහා ගත්ත ගාතාවක් තියෙනවා. පැයක බණක් කියවම මේකෙන්. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්වයන්. ඔබට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් යම් යම් මොහොතක
මේ ස්කන්ධයන්ගේ පහළවීම හේතු ඉතුරු නොකර අවසන් කිරීමට උදයව්වේ බලනවා කියනවා. උදය හට ගැනීම වැය ඉතුරු නොවී අවසන් වීම. අර හටගෙන නැසෙන එක නෙමෙයි. මොකද මේක සම්මර්ෂණයක්නේ, නුවණින් බලන එක. ඒ ස්කන්ධයන්ගේ උදයව්‍ය සමග ලැබෙනවා ප්‍රීති ප්‍රමෝදයක්. අපි ඒකට කියනවා නිරවශේෂ නිරෝධය නැත්නම් විද්‍යා විමුක්තිය කියලා. ලබති පීතිපාමොජ්ජං. සෝවාන් පුද්ගලයා එතනින් එහා පැත්තට ස්කන්ධ පංචක උපාදාන නොවි අවසන් වෙන මොහොතක් පාසාම මේ පීතිපමෝදය ලබනවා. ඒක ගීතයක ප්‍රීතිය නැටුමක ප්‍රීතිය නෙමෙයි. ඒකට නිවනයයි කියනු ලැබේ අමතං තං විජානතං. මේ බුද්ධ වචනයක්. එහෙනම් ඔබට යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යයන් තේරුණානං. ඒක කරනකොට මේක හම්බ වෙනවා. ඒ නිසායි මම කියන්නේ උදයබ්බ කියලා වචනයක් හදාන ඥානයක් පහළ වෙනකම් බලන් ඉන්න එපා. කන්ද කියන ජාට රූප වශයෙන් ශරීර වශයෙන් අරන් කතා කරන්න එපා. මොකද මේවා සියල්ලට ගැලපෙන්න ඕන ගැටෙන්නේ නැති වෙන්න වෙනවා. උපාදානයේ වී අවසන් වීම උදයව්‍ය නෙමෙයි. පමාව. උපාදානයේ නොවි අවසන් වෙනවා දකින්න එක උදයව්‍ය ඥානය. එතකොට කර්මයේ රැස් වුණාද සේ වුණාද සේ වුණා. ඉතින් ක්‍රමයෙන් සේ ආරම්භ වෙනවා. එසේ ප්‍රතිපදාව තුළ ඔබ පටිසෝතගාමියෙක් බවට පත් වෙනවා. මම හිතනවා මේ පැය තුළ ඔබේ ඉල්ලීම මම ක්‍රමයෙන් ඇවිදින් අවසානයේට ගැලපුවයි කියලා හැම සූත්‍ර දේශනාවකම අග කොටස ගලපන නිසා මේක දීර්ඝ වශයෙන් ගලපන්නේ නැහැ මම. මේ කරුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. අනුග්‍රහක බෞතුන් ඇතුළු සවන් දෙන හැම දිනාටම මේ අනුගමනීය ප්‍රතිපදාවට එන ආර්ය පුද්ගලෙක් බවට පත් වෙන්න මේ කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ මාතෘකාව කන සම්පත්තිය ඇති මනුෂ්‍ය ආත්ම භවයක් සහ සද්ධර්මයක් ලැබ ඇති සෑම දෙනාටම එහි ඇති වටිනාකම තුලින් කර්මක්ෂය කර ගැනීමට හැකි මාර්ගය පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ සේවය කළ විශ්‍රාමික ගුරු පිරිසක් විසිනි. අරමුණු 2019 මැයි මාස 10 වන දින අපාතරින් වූ විශ්‍රාමික ගුරු කේඩී ලලිතා ගුරු සහෝදරිය සහ ඇගේ ස්වාමි පුරුෂයා වූ ඥානරත්න හිඳුරංගල මහතා ගෞරවයෙන් සිහිපත් කරනු ලබන අතර පින් ලබාගත හැකි ස්ථානයක සිටී නම් අප අනුමෝදන් කරන්නා වූ කුසල් අනුමෝදන් වී ඒ ජීවිතය දුකින් අතමුදවා ගනිත්වා. මතුපදිනා ජීවිතයකදී ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සියලු දෙනාගේ මියගේ දෙමව්පිය දූදරු නෑදෑහිත මිතුරන් සෑම දෙනා ගෞරවයෙන් සිහිපත් කරන අතර ඊතා ඉක්මන් භවයකදී මේ උතුම් චතුස්සත්‍ය අවබෝධය කර ගැනීමට අවශ්‍ය මිනිසත් බව ලබාගෙන ගැනීමට මෙම කුසලයේ හේතු වේවා. සුජීවත්ව සිටිනා වූ සියලුම සත්වයින් කර්මක්ෂය කිරීමේ මාර්ගයේ ගමන් කොට මේ භවයේදී උතුම් චතුස්සත්‍ය අවබෝධ කර ගනිත්වා. අප සෑම දිනාටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවැරදි ධර්ම මාර්ගයේ පහදා දෙන ආදරණීය ගෞරවනීය දේශකයන් වහන්සේ වන මෙමුරේ ධම්මං ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට දුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒකත් තව ටිකක් සංශෝධනය කරන්න ඕන. මම සංශෝධනය කරලා තියෙනවා ධර්ම දේශනාවල අහලා තේරුම් ගන්න. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් සුවපත් ස්වභාවයේ චිර ජීවනයේ ලැබේවා. ඒ සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන් නිර්දේශකයන් 100%ක් නිවැරදි අනුගමනය කරන්න ඥානය ලැබේවා කියන වෙනත් විකල්පයක් නැහැ නේ මේකට. එබැවින් ධර්මදේශනාව අනුග්‍රහක දායකත්වයේ දාලා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අදාළ මාතෘකාවක් දී ලබාගත් වූ අවබෝධය මත ඔබ පරලොව අය ගියා වෙනුවෙන් පැතු පැතුම් සඵල වේවා. ඔබේ ඥාතින් ඔබ වෙනුවෙන් පැතු පැතුම් සඵල වේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වැටේවා. ත්‍රිලක්ෂණයේ ගැඹුර පංච උපාදානස්කන්ධය දක්වන්නට නුවර ලැබේවා. ඒ තුළින් ඔබටත් මේ කර්මක්ෂය කිරීමේ කර්මය තුළ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයේ සැනසීමට හිමිකම් කියන්න සදාකාලික සැනසීමට හිමිකම් කියන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං